ආයිබෝන් සියලු දෙනාටම ගුරුපාර YouTube channel එක හරහා අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ගුරුපාර Facebook page එකට අද මම ප්‍රශ්නයක් දැම්මා. ඉතින් මේ ප්‍රශ්නේ 10 සහ 11 ශ්‍රේණි දරුවන්ට ගණිතයේ විෂයෙන් තමයි මම මේ ප්‍රශ්නේ දැම්මේ. දැකපු කට්ටියත් ඉන්නේ නැති නොදකපු කට්ටියත් ඉන්නේ නැති රයිට්. ඒක ගැටලුවක් නැහැ. හරි මම නැවතත් අපේ මේකටත් අපි ප්‍රශ්නේ දානවා. ඒ නිසා වලට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එහෙමනම් මම චුට්ටක් මතක් කරන්න මේ ප්‍රශ්නේ මොනවාද තියෙන්නේ කියලා රයිට්. ඒ ප්‍රශ්නේ පුතේ අන්තර්ගත වෙලා තිබුණේ අපේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන පරිමිතිය පාඩමෙමුයි 10 වසරේම 6 වෙනි පාඩම වන වර්ගඵලයේ පාඩමෙමු තමයි මේ ප්‍රශ්නේ මම ඔයාලට දැම්මේ. හරි. එහෙනම් මේ පාඩම් දෙකේ චුට්ටක්ම වැදගත්කම කියන්න. එතකොට පුතේ මේ පාඩම් දෙක ගත්තොත් අපේ සාමාන්‍ය පෙළ විභාගෙට ලැබෙන පේපර්ස් දෙකෙන් පළවෙනි පේපරේ එක කොටස පේපරේ ලැබෙන පුතේ වලට B කොටස ප්‍රශ්න පහක්. මෙන්න මේ B කොටස ප්‍රශ්න පහේ බොහෝ අවුරුදු වල එක ප්‍රශ්නයකට එන්නේ මම දාපු ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පුතේ 98ක් විතර සම්භාවිතාවක් තියෙනවා ඒ වගේ ප්‍රශ්නයක් එන්න. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙම නෙවෙයි එවැනි ආකෘතියේ ඒ පාඩම් දෙක ආශ්‍රිත ප්‍රශ්නයක් එන්න ඔයාලට ඉඩකඩ වැඩි. හරි. එහෙමනම් චුට්ටක් වෙලා ගන්න නැතුව මම පාඩමේ ගානට යන්න කලින් මට හිතුණා චුට්ටක් මේ පාඩම් දෙකේ තියෙන සමහරක් කරුණු වලට කියලා දෙන්න. රයිට්. හරි. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. රයිට්. පරිමිතිය කියලා කිව්වේ මොකක්ද අපි සාමාන්‍යයෙන්? නේද? අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න පරිමිතිය නේද? 7 8 ශ්‍රේණි ඉඳන්ම අපි ඉගෙන ගන්නවා මේ පරිමිතිය කියන එක. පරිමිතිය කියලා කිව්වේ මොකද්ද පුතේ? අපි මාක්කාර රූපයක වටේ දිග නේද? නැත්නම් සංයුක්ත රූපයක තල රූපයක වටේ දිගට අපි පරිමිතිය කියලා කිව්වා. ඒක හරි. ඒක අපි දන්න දෙයක්. රයිට්. අපි පුතේ 10 වසරේ පරිමිතිය පාඩමෙන් වැඩි ප්‍රමුඛතාවයක් දුන්නේ මේ වෘත්තයකින් ලැබෙන කොටසක් වන මෙන්න මෙවැනි රූපයක පරිමිතිය හොයන්න. හරි. එහෙනම් පුතේ අපි වෘත්තයක පරිධිය හොයන වටේ දිග හොයන සූත්‍රය අපි දන්නවා මොකද්ද? 2πr. 2πr තමයි පුතේ සම්පූර්ණ වෘත්තයක මේ පරිමිතිය හොයන සූත්‍රය. හරි. ඊට පස්සේ අපි ඒකෙන් ඉස්සරහට ගිහලා අපි ඉගෙන ගන්න පුතේ පරිමිතිය පාඩමේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම කියන කොටස. මෙන්න මේ කොටස පුතේ ඉස්සලාම අපි දැනගන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක. හරි මම දැන් පැහැදිලි කරන්න මේ ඔයාලට ඇලර්ජි මේ පැත්තේ රූප සටහන මම මේක එකක් කියලා ගන්නවා මේ පැත්තේ රූප සටහන දෙකක් කියලා ගන්නවා දැන් ඔයාලා බලන්න චුට්ටක් දෙවෙනි රූප සටහන මේ රූප සටහන දැන් චුට්ටක් බැලුවම අපිට පේන පුතේ මේ වෘත්තයේ කේන්ද්‍රයේ විච්ච O මෙන්න මේ විදිහට අපි වටේම වෘත්තය ඇඳුවොත් අපිට වෘත්තයක් සම්පූර්ණ කරන්න පුළුවන් ඒක හරි ඒත් පුතේ මේ තියෙන වෘත්තයක් නෙවෙයිනේ සම්පූර්ණ මේ තියෙන පුතේ වෘත්තයකින් කොටසක් තවත් දෙක මොකද වෘත්තයකින් කෑල්ලක් තමයි මේ තියෙන්නේ එහෙනම් පුතේ වෘත්තයකින් කොටසට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. අපි මේක හරියට අර්ථ දක්වමු. අපිට ලියන්න බෑනේ පුතේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා වෘත්තයකින් කොටසක් කියලා. හරි. මෙන්න බලන්න. අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන එක මෙන්න විදිහට අර්ථ දක්වනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ පුතේ අර දෙකකින් අරයවල් දෙකකින් සහ මෙන්න මේ දිගට අපි කියනවා මොකද්ද? චාප දිග. එහෙනම් පුතේ මතක තියාගන්න කේන්ද්‍රික ඛණ්ඩයක මෙන්න මේ වෘත්තයෙන් කොටසක් වෙන මෙන්න මේ කොටසට අපි නමක් කියනවා චාප දිග කියලා අපි කියනවා. එහෙනම් පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ අරයවල් දෙකකින් සහ චාප දිගකින් සමන්විත කොටසකට අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. හරි මෙන්න මේ දිගට පුතේ අපි මම ඔයාලට පේන ඊතලෙන් මාක් කරලා තියෙන මෙන්න මේ ඒරියා එකට මෙන්න මේ දිගට අපි චාප දිග කියලා කියනවා. හරි පුතේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ ආකාරයක පරිමිතිය හොයන්න. මට පොඩි දෙයක් අමතක වුණා. මෙන්න මේ අර දෙක අතර පුතේ කෝණයක් තියෙනවා. මෙන්න මේ θ කියන කෝණයට අපි මොකක්ද කියන්නේ කේන්ද්‍ර කෝණය කියලා කියනවා. මෙන්න මේ θ කේන්ද්‍ර කෝණය කියලා කියනවා. කේන්ද්‍ර කෝණය. අපි ඒක සාමාන්‍ය θ වලින් සංකේතවත් කරනවා. හරි පුතේ. එහෙනම් මෙන්න මේ අර දෙක අතර කෝණය මොකද්ද? θ කියලා අපි කියනවා. රයිට්. හරි. එහෙනම් පුතේ අපි මේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න නම් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න වටේ දිගනේ අපි හොයන්න ඕන. හරි. එහෙනම් පුතේ මේ දිගවල අපි දන්නවා නේද? මේ දිග මෙන්න මේතනින්ද මේ දිගයි කියලා කියන්නේ පුතේ වෘත්තයේ අරය. නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. හරි. එහෙනම් පුතේ අපි මෙන්න මේ චාප දිග අපි දන්නේ නැහැ. චාප දිග අපි දන්නේ නැහැ. චාප දිග කියන්නේ පුතේ වෘත්තයෙන් අර මායිම් වල කොටස. හරි. එහෙනම් පුතේ මේ දිග අපි හොයාගන්න එපා. මෙන්න මේ දිග අපිට හොයාගන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්න වෙනවා. හරි. ඒකට තමයි පුතේ මෙන්න මේ මම කොටු කරලා තියෙන සූත්‍රය වැදගත් වෙන්නේ. එහෙනම් පුතේ චාප දිග සමාන වෙනවා 2πr කියන පුතේ සම්පූර්ණ වෘත්තයේම පරිධිය ඒකෙන් කොටසක් ඕන නිසා අපිට 360න් θ. මොකද්ද පුතේ මේ 360 කියන්නේ? 360 කියන්නේ පුතේ මෙන්න මේ සම්පූර්ණ වෘත්තයක කෝණය අංශක 360ක් වෙනවා. එහෙනම් පුතේ අපිට සම්පූර්ණ වෘත්තයේම පරිධිය නෙවෙයි අපි හොයන්නේ. ඒකෙන් කොටසක. එහෙනම් ඔයාලා භාගපාඩුවේ දන්නව නේද?
මුළු ප්‍රමාණයෙන් කොච්චරක්ද කියන තමයි අපි භාගයකින් දාන්නේ. ඒ වගේ තමයි පුතේ වෘත්තයේ සම්පූර්ණ කෝණය 360යි. අපිට ඕනි ඒකෙන් කොච්චරද තීටා. එහෙනම් පුතේ මෙන්න මේ තීටා තමයි මෙතන කේන්ද්‍රික ඛණ්ඩය අනුව වෙනස් වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න චාපදිග වුණ සූත්‍රයේ 2πr වැඩි කිරීම 360න් තීටා. මේවා පුතේ කටපාඩමෙම තියාගන්න. මොකද අපිට විභාගෙට මේවා හිතා ඉන්න වෙලාවක් නැහැ. මොකද පුතේ චාපදිග සමාන 2πr වැඩි කිරීම 360න් තීටා කියලා එකපාරක් මතක් නොවුනොත් ඒකත් හිතන්න ගත්තොත් පුතේ අපිට ඉතුරු ප්‍රශ්න වලට ලියන්න වෙලාව අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මොකද පුතේ මේවා හිතා ඉන්න අපිට එතන වෙලාවක් නැහැ. ඊට වඩා හිතන්න ප්‍රශ්න එතන දාලා තියෙනවා පේපරේට. ඒ නිසා මේවත් හිතන්න තිබ්බොත් පුතේ අරවයි මේවා දෙකම හිතන්න ගියොත් අපිට වෙලාව පිළිබඳ ප්‍රශ්නිකුත් එනවා. අපේ රිසල්ට් එක පිළිබඳ ප්‍රශ්නිකුත් අනිවාර්යයෙන්ම එනවා. රයිට්. එහෙනම් මම හිතනවා මේවා කොහෙන් ලියලා තියාගත්තත් කමක් නැහැ. ඔයාලා ගෙදර තියෙන බිත්තියක හරි කමක් නැහැ. ලියා ගන්න ලොකු කොලයක් අල්ලලා ඩිමයි කොලයක හරි කමක් නැහැ. Tamanට ඉස්සරහින් ඇඳට පේන්න නේද? ඇඳ දිහා මෙහෙම ඉස්සරහින් උදේ පාන්දර නැගිට්ටම පේන්නේ සූත්‍ර ටික. හොඳයිනේ. හරි. එහෙනම් ඒ වගේ දේවලුත් ඔයාලට උපක්‍රම විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි කොහොමත් මේ ගුරුපාර හරහා ඒ වගේ දේවලුත් ඔයාලට කියලා දෙන්න ඉස්සර බලාපොරොත්තු වෙනවා. ඒකට අපි වෙනම වැඩසටහනක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. රයිට්. හරි. එහෙනම් අපි ඉතින් පොඩක් ඉස්සරහට යමු. දැන් ඔන්න අපි චාපදිග හොයාගත්තා. හරි. එහෙනම් පුතේ අපිට දැන් මේකේ පරිමිතිය හොයන්න ඕනේ. ආයෙ පුතේ ඉතින් පරිමිතිය හෙව්වා වගේ තමයි. එහෙනම් මොකද? චාපදිගය හොයාගත්තා නම් ඒ ආපු උත්තරයට පුතේ මේ දෙක එකතු වුණා නම් අපිට පරිමිතිය ලැබෙනවා. එහෙනම් පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සමානයි 2πr වැඩි කිරීම 360න් තීටා කියලා කියන්නේ මෙන්න මේ චාපදිග දිග එයාට එකතු වෙන්න ඕන පුතේ අර ඒවා දෙකක්. ඒකට හරියට පුතේ මේ දිග එකතු වුණා, එයාට මේ දිග එකතු වුණා, එයාට මේ දිග එකතු වුණාම සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අපිට මෙන්න මේ ආකාරයෙන් ලැබෙනවා. ඔන්න පරිමිතියෙන් පුතේ ඔන්න ඔය කියන කාරණා ටික පුළුවන් නම් මේ මම දාපු ප්‍රශ්නේ වාට කරන්නත් පුළුවන්. ඊට අමතරව අනිවාර්යයෙන් විභාගයට යන ප්‍රශ්නය වාට කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම වාට කියලා දෙන පුතේ ඊළඟට මේකට සම්බන්ධ වෙන ඊළඟ පාඩම වෙන්නේ වර්ගඵලයේ පාඩම. ඒකෙත් මම වාට සාරාංශයක් විදිහට මේ විදිහටම කරලා ඉවර වෙලා අපේ ගැටලුවට ඊට පස්සේ යමු. අපි දැන් බලමු පුතේ වර්ගඵලයේ පාඩමෙන් මොනවාද අන්තර්ගත වෙන නිසා සාරාංශයක් අපි ඉගෙන ගමු. රයිට්. හරි. මම දැන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ වර්ගඵලය කියන්නේ? වර්ගඵලය කියලා ප්‍රශ්නයක් අහවම පුතේ ගොඩාක් ළමයි කියන්නේ ලොකු ළමයි කියනවක පොඩි ළමයිනුත් කියනවා පොඩි ළමයිනුත් කියනවා දිග වැඩි කිරීම පළල කියනවා. ගොඩක් ළමයි මම ළඟදිත් මට මතකයි පන්තියක ළමයිගේ වර්ගඵලය කියන්නේ මොකක්ද ඇහුවාම දිග ගුණ කිරීම පළල සර් කිව්වා. හරි. ඒතර මම අඳන් මෙන්න මේ වගේ රූපයක්. මම වෙනා පුතේ මේකට දිග වැඩි කිරීම පළලට මට වර්ගඵලය හොයලා පෙන්නන්නකෝ. ඊට පස්සේ මම දිහා බලලා නේද? මම බැලුවා එහෙම හදන්න බෑ කියලා ළමයාට තේරුණා. එහෙනම් පුතේ දිග ගුණ කිරීම පළල කියලා කියන්නේ වර්ගඵලය නෙවෙයි. ඒක සමචතුරස්‍රයකට ඍජු කෝණාංශයකට ඒක හරි. එහෙනම් පුතේ වර්ගඵලය කියන එක ඉස්සලා අර්ථ දක්ව ගන්න එපා. ඒක හරියට නිර්වචනය මොකක්ද කියලා දැනගන්න එපා. වර්ගඵලය කියලා කියන්නේ පුතේ දැන් මේ බෝඩ් එක ගන්න. ඔයාලා මේ බෝඩ් එක පේනවන්නේ. මේ බෝඩ් එකෙන් මට මේ ස්පර්ශ කරන්න පුළුවන් මතු පිට පෘෂ්ඨයේ විශාලත්වය. මට මේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් මේ මතු පිට පෘෂ්ඨයේ විශාලත්වයට අපි වර්ගඵලය කියලා කියනවා. එහෙනම් පුතේ දිග ගුණ කිරීම පළල නෙවෙයි වර්ගඵලය කියන්නේ මතු පිට පෘෂ්ඨයේ විශාලත්වයට අපි එයාගේ වර්ගඵලය කියලා අපි කියනවා. රයිට්. එහෙනම් අද ඉඳන් මතක තියාගන්න වර්ගඵලය කියලා කියන්නේ මතු පිට පෘෂ්ඨයේ විශාලත්වය. රයිට්. එහෙනම් ඒක හරි. ඊළඟටයි මේ පාඩමේ පුතේ අපි සමචතුරස්‍රයේ ඍජු කෝණාශ්‍රය සමාන්තරාශ්‍රයක ට්‍රැපීසියමක ත්‍රිකෝණයක වර්ගඵල එවන්න අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ සූත්‍ර ටික ඔයාලට පාඩමේ ඉස්සරහාම පිටුවෙත් ඒ ටික තියෙනවා. ඒක පුතේ මේ පාඩමේ ප්‍රමුඛතාවයක් දීලා තියෙන වැඩිපුරම වෘත්තයක ආශ්‍රිත වර්ගඵලය හොයන්න. හරි. එහෙනම් ඒ කොටස තමයි මේ පාඩමේ ප්‍රමුඛතාවය ලැබිලා තියෙන්නේ. හරි. අනිකුත් ඒවා තියෙනවා ගණන් හදන්න පුනරීක්ෂණ අභ්‍යාසයක් වල පොතේ බලන්න තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාසයක්. නමුත් පුතේ 100ට වැඩි ප්‍රමාණයක් ප්‍රශ්නයක් තියෙන මෙන්න මේ කියන කොටසෙන් එමෙත කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන කොටසෙන් තමයි ඔයාලගේ පාඩම හැදිලා තියෙන්නේ. අපේ විභාග ප්‍රශ්න හැදෙන්නේ ඔන්න ඔය කියන කොටසේ. ඒ නිසා තමයි මම මේ කොටස ගැන ඔයාලට පැහැදිලි කරන්න ගත්තේ. අර මුල් සමචතුරස්‍ර ඍජු කෝණාශ්‍රය වල වර්ගඵලය හොයන්න ඔයාලා දැන් තමයි දන්නවා අනිවාර්යෙන්ම. රයිට්. එහෙනම් අපි බලමු. මෙන්න මේ වෘත්තයේ වර්ගඵලය කියලා කියන පුතේ මෙන්න මේ සම්පූර්ණ කොටසේ වර්ගඵලය. පටලවා ගන්න එපා පුතේ අපේ පරිමිතිය පාඩමේ වර්ගඵලය. පාඩමේ සූත්‍ර ටික. ඒකයි මම කිව්වේ අපේ සූත්‍ර ටික හරියටම පාඩම් කරගන්න. එතකොට අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය 5r වර්ගය. මේ තියෙන්නේ 5r වර්ගයෙන් අපිට සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. මම කිව්වා පුතේ දැන් කේන්ද්‍රික ඛණ්ඩය කියලා කිව්වේ වෘත්තයකින් කොටසක් නේද? නැත්නම් අර දෙකක් සහ චාපදික සමන්විත කොටසකට අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කිව්වා. එතකොට පුතේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා කිව්වේ මෙන්න මේ ටික. මම මේ පාඩ කරන මෙන්න මේ ටික තමයි පුතේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ.
එහෙනම් පුතේ කේන්ද්‍රික කණ්ඩේ වර්ගඵලය තීරණය වෙන්නේ මෙන්න මේ කියන තීටා කෝණය මත. ඒ කියන්නේ තීටා කවුද? අපේ කේන්ද්‍ර කෝණය. කේන්ද්‍ර කෝණය කියපු පුතේ කේන්ද්‍රික කණ්ඩේ අර දෙක ආපාතනය කරන කෝණයට අපි කේන්ද්‍රික කෝණය කියලා කියනවා. right. එහෙනම් පුතේ අපිට මෙන්න මේ කේන්ද්‍රික කණ්ඩේ වර්ගඵලය හොයන්න සූත්‍රය පුළුවන් ගොඩනගා ගන්න. කේන්ද්‍රික කණ්ඩේ වර්ගඵලය සමානයි සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය පුතේ 5r වර්ගය. ඒකෙන් කොච්චරද අපිට ඕනේ 360න් තීටා. 360යි කියන පුතේ සම්පූර්ණ වෘත්තයේ කෝණය නේද? වෘත්තයක කෝණය 360ක් නිසා අපිට 360න් ඕනේ මේ කෝණයක කියන්නේ තීටා කෝණයක. ඒක පුතේ අපි කේන්ද්‍රික කණ්ඩේ වර්ගඵලය හොයද්දී මෙන්න මේ තීටා තමයි වෙනස් වෙන්නේ. ගොඩක් අවස්ථාවල නේද? තීටා වෙනස් වෙන කරුණු තමයි කේන්ද්‍ර කෝණයේ වර්ගඵලය තීරණය වෙන්නේ. ඒ වගේම අරය අණුවත් එක තීරණය වෙනවා. ඒතර පුතේ කේන්ද්‍රක කණ්ඩේ ප්‍රමාණය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කේන්ද්‍ර කෝණය මත. එහෙනම් පුතේ 360න් කොච්චරද කියලා බලන්න තමයි අපි මෙන්න මේ කොටස පාවිච්චි කරන්නේ 360න් තීටා කියන. එහෙනම් පුතේ මේ සූත්‍රය අපිට මතක තියාගන්නවා. මේ සූත්‍රය මොකද්ද? කේන්ද්‍රික කණ්ඩේක වර්ගඵලය වෙන සූත්‍රය 5r වර්ගයේ වැඩි කිරීම 360න් තීටා කියලා අපිට මතක තියාගන්න වෙනවා. මම අර කලින් කොටසේ කිව්වා වගේ පුතේ මේවා විභාගයට කියලා හිතන්න තියාගන්න එපා. 5r එනවද r වර්ගෙද rද ඒවා හිතන්න ලාක් නෑ පුතේ. මම කිව්වනේ මේවා 100%ක් නේද? අර අපි කියන්නේ ගින්දර වගේ තියෙන්න ඕන. ආයි හිතන්න ලාක් නෑ. මොකද අපිට ප්‍රශ්න දිනවා හිතන්න ඕන තරම්. හරි. එහෙනම් පුතේ වර්ගඵලය පිළිබඳව ඔයාලට අදහසක් එන්න ඇති. හරි. ඊට පස්සේ දැන් ඔන්න මම පරිමිතිය පාඩමෙත් ඔයාලට සාරාංශයක් කියලා දුන්නා. සහ ඒක අපිට වැදගත් වෙන දේවල් ටික විභාග ප්‍රශ්නෙට අපිට අවශ්‍ය වෙන දේවල් ටික මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම අපිට වර්ගඵලයේ පාඩමෙත් අපිට මේ ප්‍රශ්නෙට සහ විභාග ප්‍රශ්නෙට අවශ්‍ය වෙන දේවල් ටික මම ඔයාලට දැන් කියලා දුන්නා. හරි මේ ටික පුළුවන් නම් පුතේ අපිට දැනුම තියෙනවා නම් සහ අපිට අත්දැකීම් තියෙනවා නම් ගණන් හදලා අපිට විභාග ප්‍රශ්නේ අපිට සම්පූර්ණ 100%ක්ම ලකුණු උපය ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් අපි ඊළඟට බලමු පුතේ අපේ ගාන හදන විදිහ. මම දැන් හිතනවා කට්ටිය ප්‍රශ්න කියවගෙන නැති කියලා. හරි දැන් අපි බලමු හදන විදිය right. හදපු ළමයිනුත් ඇති, හදන්න උත්සාහ කරපු ළමයිනුත් ඇති. දැන් අපි බලමු හදපු ළමයින්ගේ උත්තර කොහොමද? හදන්න උත්සාහ කරපු කට්ටියට Tamanට බැරි වුණ තැන් මොනවාද කියලා හැමෝටම දැන් අවබෝධයක් ගන්න පුළුවන් මේ ගාන සාකච්ඡා කරගෙන අතරතුරදී right. හරි හොඳට බලාගමු දැන්. හරි ගානෙන් කියලා තිබ්බේ පුතේ මෙන්න මේ විදිහේ A B D E කියලා කියන්නේ සමචතුරස්‍රයක් කිව්වා. මෙන්න මේ සමචතුරස්‍රයට B C D කියන කේන්ද්‍රික ඛණ්ඩයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි. එන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ BD දිග අපිට සෙන්ටිමීටර 14ක් කියලා දෙනවා. අපිට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය අංශක 45ක් කියලා ගානේ කියලා තියෙනවා. right. මම ගාන දාලා තිබ්බ නිසා මම වැඩි විස්තර කරන්නේ නැහැ. ඒතකොට කියලා තිබ්බ පුතේ මේක ඍජු කෝණාශ්‍රයක්. මේක එයාට බද්ධ කරනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කොටස සම්බන්ධ කරනවා. මෙන්න මේ රූපෙට පුතේ අපි විශේෂ නමක් කියනවා මොකද්ද? සංයුක්ත තල රූප. ඔයාලට මතක ඇති මේ වචනේ පරිමිතිය පාඩමෙත් තියෙනවා. වර්ගඵලයේ පාඩමෙත් තියෙනවා. මතක අපි මාතෘකාවක් තිබ්බා සංයුක්ත තල රූප වල පරිමිතිය. සංයුක්ත තල රූප වල වර්ගඵලය. සංයුක්ත කියපු පුතේ මොකද්ද? එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනනේ. එකක් හෝ වැඩි ප්‍රමාණයක්. එහෙනම් පුතේ සංයුක්ත කියලා කියන්නේ තල රූප එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධ වෙලා සෑදිච්ච රූපයක්. එහෙනම් බලන්න පුතේ මේ රූපය හැදෙන්නේ මොකද්ද? ඍජු කෝණාශ්‍රයකුයි කේන්ද්‍රික ඛණ්ඩයකුයි දෙකක් එකතු වෙලා. එහෙනම් මෙන්න මේ වෙන රූපයකට අපි පුතේ මේ සංයුක්ත කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. නැත්නම් සංයුක්ත තල රූපයක් කියලා මෙයාට කියනවා. සංයුක්ත තල රූපයක් කියලා කියන්නේ පුතේ රූප එකකට වඩා වැඩි සම්බන්ධ වෙලා තියෙන එක සංයුක්ත තල රූපයක් කියලා අපි කියනවා. හරි. ඒකත් මතක තියාගන්න ඕන. හරි. දැන් අපේ පළවෙනි ප්‍රශ්نين අහනවා පුතේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. BCD කොටසේ වර්ගඵලය සොයන්න. right. බලමු. BCD කොටසේ වර්ගඵලය සොයන්න. right. ගාන කියවද්දී මතක් වෙන්න ඕනේ මොකද්ද? මම මීට කලින් කිව්ව සූත්‍රය. මීට සුළු මොහොතකට කලින් මම ඔයාලට කිව්වා සූත්‍රයක් පිළිබඳව. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වුණු සූත්‍රය. එහෙනම් පොතේ හොඳට ගණන් හදපු ළමයිට හොඳට සූත්‍රය පාඩම් කරපු ළමයිට මේක කියවද්දිම සූත්‍රය මොකද්ද? එයාගේ ඔළුවේ මැවෙන්න ඕන. මැවිලා පේන්න ඕන සූත්‍රය කියවගෙන අතලු right. හරි. එහෙනම් පුතේ අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වුණු සූත්‍රය මොකද්ද? 5r වර්ගයේ වැඩි කිරීම 360න් θ. හරි. එහෙනම් අපි කියමු BCD කොටසේ වර්ගඵලය. BCD වර්ගඵලය 5r වර්ගයේ වැඩි කිරීම 360න් θ.
හරි පුතේ. සමහරක් ළමයි මේක හිතේ ඊට පස්සේ ගාන හදනවා. හොඳට මතක තියාගන්න පුතේ විභාගෙට අපිට මෙන්න මෙතෙන්වත් ලකුණක් හිමි වෙනවා. එහෙනම් පුතේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම ප්‍රධාන සූත්‍රය ලියලා ඊට පස්සේ ගාන හදන්න පටන් ගන්න. සමහරක් ළමයි තියෙන කලබලයට නේද? ගාන ඉක්මනට හදන්න මේක හිතේ තියාගෙන ගාන හදලා උත්තරේ ගන්නවා. හරි උත්තරයක් ගන්නවා. නමුත් පුතේ සම්පූර්ණ ලකුණු අපිට හම් වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙතෙන්ද සූත්‍රයේ ලකුණක් දුන්නොත් ඒ ළමයාට ඒ ලකුණ අහිමි වෙලා තමයි ලකුණු ටික එකතු වෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි බලන්න මොකද්ද? මාග්ගී ස්කීමේ කොහොම හැදුනත් මාග්ගී ස්කීමේ මොන විදියට ලකුණු දුන්නත් අපිට ඒ හැම තැනක්ම අපිට ලකුණු දෙන්න පුළුවන් හැම පොයින්ට් එකක්ම අපි ළඟ තියෙනවා නම් අපිට බය වෙන්න දෙයක් නැහැ. ලකුණු කොහොමත් හම්බ වෙනවා. රයිට්. එහෙනම් අපි හදන්න ඕනේ මාග්ගී ස්කීම් එක නෙවෙයි. අපි හදන්න ඕනේ සියලුම ගැළපෙන විදිහට කොහොම ලකුණු දුන්නත් අපිට ලකුණු උපය ගන්න පුළුවන් විදිහට අපිට හැදුවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්. හරි. එහෙනම් පුතේ පරිස්සමට ආදේශ කරමු. මේ ගාන කියනකොට 5 වලට අපිට 7න් 22 ගන්න එක. කොහොමත් අපි දන්නවා ගණන් හදද්දී මේ 5 අපි 7න් 22 තමයි ගන්නෙ. රයිට්. එහෙනම් අපි හදමු බලන්න. 5 කියන්නේ 7න් 22යි. අර එකේද පුතේ මෙන්න මේ දිගනේ මේක කේන්ද්‍රය දැන් මේ කේන්ද්‍රික කන්නේ කේන්ද්‍රය වෙන්නේ B. හරි. එහෙනම් පුතේ B D දිග තමයි ආගේ අරේ වෙන්නේ. ඒකට මේ දිගත් අරේ තමයි. එහෙනම් මේ දිග දිග තියෙන අපිට පුතේ කීයද? මීටර 14යි. ඔන්න පුතේ එහෙනම් R වර්ගය කියන්නේ මීටර 14 වැඩි කිරීම 14 වැඩි කිරීම අංශක 360යි අංශක 45. හරි. එහෙනම් 360න් 45යි. කේන්ද්‍ර කෝණය 45යි නෙමෙයි මෙතන 45යි කියලා අපිට දීලා තියෙනවා. රයිට්. දැන් සමහරක් ළමයි පුතේ ගණන් හදලා පුරුද්දට මෙතන සෙන්ටිමීටර දානවා. ගානේ තියෙන මීටර නමුත් අර හදලා පුරුද්දට එයාට හදලා තියෙන සෙන්ටිමීටර ගණන් නමුත් එයාගේ වැඩිපුරම ඔළුවේ මනසේ ඇඳලා තියෙන සෙන්ටිමීටර කියන ඒකකයේ. එහෙනම් පුතේ එයා මෙතෙන්ද සෙන්ටිමීටර ආදේශ කරනවා අවබෝධයක් නැතුව. ඒ කියන්නේ අවබෝධයෙන් නැතුව ගාන හදන් යනවා. එහෙනම් පුතේ ඒකකයට ලකුණක් හම්බුනොත් ළමයට ඒ ලකුණත් අහිමි වෙනවා. මම කිව්වා වැරදි අවම විදිහට අපි ගාන හදන්න ඕන. එහෙනම් පුතේ බලන්න ඒකක මීටර. එහෙනම් මේකත් මීටර විය යුතුයි. මේ අංශක දාන්න මේ බිඳුව නැහැ කියන පුතේ මේක ඉලක්කමක්. 360 කියන්නේ ඉලක්කමන්නේ. ඒකට මෙතන උඩින් බිඳුව આવොත් තමයි මේ අංශක වෙන්නේ. මේ 14 කියන්නේ පුතේ ඉලක්කමක්නේ. ඒකට m අකුර આવොත් තමයි යා දිගක් වෙන්නේ. එහෙනම් පුතේ මතක තියාගන්න මේ ඒකක වලටත් නේද? ලොකු දෙයක් තියෙනවා. ඒකේ අර්ථය නැත්තම් එහෙම් පිටින්ම නැති වෙනවා මේවා දැන් මේ නැති වුණොත්. අපි ඒ වැරදිත් හදාගෙන ඉස්සරහට යමු. ඊළඟට අපි දැන් මේක ලියාගත්තා. අපි සූත්‍රයේ මුලින් ලිව්වා. ඊට පස්සේ අපේ සූත්‍රයට මේ ටික පරිස්සමට ආදේශ කරා. දැන් ඊට පස්සේ අපි කරන්න ඕන පරිස්සමට සුළු කිරීම කරන්න ඕන. එතකොට පුතේ ගණන් කියන විෂය ළමයට නේද? එයාගේ පිළිවෙල තියෙනවා නම් එයාට ගාණක් කියවලා එයාට විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා නම් සහ එයාගේ සුළු කිරීමේ හැකියාව උපරිමයි නම් අනිවාර්යෙන් ඒ ළමයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් පුතේ කරුණු තුනක් තියෙනවා මේ ගණිතේ නේද? ඒ කරුණු තුන පුළුවන් නම් මම හිතන විදිහට මට හිතෙන විදිහට වෙනස් මත තියෙන්න පුළුවන්. නමුත් මට හිතෙන විදිහට ළමයට ගණිතයේ විෂයට හොඳ රිසල්ට් එකක් ගන්න නම් අංක 1 පිළිවෙල තියෙන්න ඕන. අංක 2 පුතේ විශ්ලේෂණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ ගාණක් කියවලා කොහොමද හදන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් යාට එන්න ඕන ඔළුවට. ඒ දෙක ඒක ප්‍රගුණ කරන්න ඕන. ඊළඟ දේ තමයි පුතේ සුළු කිරීම. සුළු කිරීම හොතුන හොඳට පුළුවන් නම් පුතේ අනිවාර්යයෙන් මේ ළමයාට හොඳ රිසල්ට් එකක් නේ අපි කියන ඒකටම එයාට යන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි දැන් පරිස්සමට සුළු කරමු. රයිට්. 7ට 7 ඒවා 1යි. මෙතන ඉරෙන් උඩ 17ට 7 ඒවා 2යි. දැන් මෙතන බලන්න පුතේ මේ දෙක දිහා බලන්න. හොඳට ගණන් හදලා පළපුරුදු ළමයට මේක දකින්නකොටම යාට උත්තරේ මතක් වෙනවා. ඒක තමයි පුතේ හොඳට ගණන් හදනවා කියන්නේ. හරි. එහෙනම් බලමු පුතේ. දැන් යාට මතක් වෙනවා 360ට 90 4යිනේ. හරි. එහෙනම් පුතේ 90න් භාගයක්නේ 45 කියන්නේ. 90 4යි නම් 360ට එහෙනම් පුතේ 45 ඒ වගේ දෙගුණයක් තියෙන්න බෑ. එහෙනම් 45 8ක් තියෙන්න ඕන 360ට. එහෙනම් පුතේ මෙතන අපිට පුළුවන් 45 45 1යි 345 45 අපිට 8ක් ලැබෙනවා බෙදුවම. හරි. දැන් අපිට තාම බෙදීම ඉවරලා නැහැ. මම මෙතන පුතේ පුළුවන් තරම් මෙතන බෙදීම සුළු කිරීම සිද්ධ කරගන්න. ඊට පස්සේ අපිට ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි. මෙතන ඉරෙන් උඩ දෙකේ ඉලක්කම තියෙනවා. ඉරෙන් යට 8 ඉලක්කම තියෙනවා. එහෙනම් පුතේ මේ දෙන්න ආයමත් දෙකෙන් බෙදෙනවා. එහෙනම් 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි කියලා ලැබෙනවා. රයිට්. ඒකත් හරි. දැන් අපි ආයෙ බලනවා. තව බෙදෙන ඒවා තියෙනවා. රයිට්. ඉරෙන් යට 4 ඉලක්කම තියෙනවා. ඉරෙන් උඩ අපිට 14 තියෙනවා. එහෙනම් පුතේ මේ දෙන්න බෙදෙන විශාලම සංඛ්‍යාව වෙන්නේ දෙකේ ඉලක්කම. එහෙනම් පුතේ දෙන්නම දෙකෙන් බෙදුවොත් 7 දෙකෙන් බෙදුවම 14 දෙකෙන් බෙදුවම 7යි 4 දෙකෙන් බෙදුනම උත්තරේ 2යි. හරි. අපි බලනවා තවත් ඉරෙන් යට සහ ඉරෙන් උඩ බෙදෙන ඒවා තියෙනවද? රයිට්. බැලුවම තේරෙනවා මේ 22ක් පුතේ දෙකෙන් බෙදෙනවා. එහෙනම් පුතේ 2ට 2 ඒවා 1යි
22කට දෙකේවා අපිට 11යි කියලා ගන්න පුළුවන්. දැන් පුතේ ඉරෙන් යට සියලුම දේවල් බෙදලා ඉවරයි. ඉරෙන් යට ආයේ කිසිම කෙනෙක් බෙදෙන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන්නේ ඉරෙන් උඩ තියෙන සියලුම දේවල් ගුණ කරලා උත්තරේ ගන්න. හරි. මෙතන 11 තියෙනවා. මෙතන 7 ඉලක්කම තියෙනවා. අනිකුත් හැමතැනම තියෙන එක ඉලක්කම. එහෙනම් පුතේ අපිට 11 සරක් 7 ගුණ කිරීම ප්‍රමාණවත්. හරි. එහෙනම් 11 සරක් 7 කියන්නේ පුතේ අපිට උත්තරේ 77යි කියලා එනවා. දැන් මෙහෙම ළමයෙක් ඉරි ගහනවා. ඔන්න දැන් ඉරි දෙකක් ගහලා ඉන්නවද? හරිද? නෑ. මෙතන වැරද්දකුත් තියෙනවා. මොකද්ද? ඒකක නෑ. මෙතන ඒකක නෑ. එහෙනම් පුතේ අපි විභාගේ ලකුණු හම්බ වෙන්නේ උත්තරයට 1යි. ඒකකයට එකක් හම්බුනොත් ඒකකයට දෙන්න ලකුණු ඒ ළමයට අහිමි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අවසාන උත්තරේ ගත්තා නම් ඒකකක් දාන්න මතක තියාගන්න. එහෙනම් පුතේ මෙතන මීටර තියෙනවා. මෙතන මීටරුත් තියෙනවා. ඒ දෙක මැද තියෙන ಗುಣ කිරීමක්. එහෙනම් m වැඩි කිරීම m කියන්නේ m වල වර්ගය. එහෙනම් වර්ග මීටර තමයි මේකේ වර්ගඵලය. කොහොමත් පුතේ වර්ගඵලයක් එක්ක වර්ග මීටර එක්ක වර්ග සෙන්ටිමීටර කොහොමත් වර්ගයකින් තමයි අපිට වර්ගඵලයක් එන්නේ. මේ ගානට අනුව නම් අපිට වර්ග මීටර වලින් තමයි උත්තරය ලැබෙන්නේ. ඔන්න පුතේ අපේ පළවෙනි කොටසට උත්තරය දුන්නා. ඊට පස්සේ අපි බලමු මේකේ දෙවෙනි කොටසට කොහොමද උත්තරය දෙන්නේ කියලා. හරි පුතේ. දැන් මේකේ දෙවෙනි කොටසේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපිට කියනවා. මෙන්න මේකේ A B D E කොටසේ වර්ගඵලය ඒ කියන්නේ පුතේ වෙනත් විදිහට අපි තේරුම් ගත්තොත් කොහොමද? මෙන්න මේ A B D කියන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය B C D කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වගේ 4 ගුණයක්ලු. පටලව ගන්න එපා පුතේ. හොඳට තේරුම් ගන්න මේක. පොයින්ට් එක තේරුම් ගන්න. මේකේ වර්ගඵලය අපි හිතමු උදාහරණයක් විදිහට 10යි නම් මේකේ වර්ගඵලය 40යි කියලා කියන්නේ. තේරුණානේ? වරද්ද ගන්න එපා. හරි. එහෙනම් පුතේ මේකේ වර්ගඵලය වගේ 4 ගුණයක්ලු මෙන්න මේ කියන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. එහෙනම් අපි ප්‍රශ්නේ අහන්නේ පුතේ ඒකේ වර්ගඵලය නෙවෙයි AB දිග හොයන්නලු. AB දිග හොයන්න. right. පුතේ මේක ඍජු කෝණාශ්‍රයක්නේ. එහෙනම් අපි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය යන සූත්‍රය දන්නවා මොකද්ද? දිග ගුණ කිරීම පළල. දැන් පුතේ මේක දිග අපි දන්නේ නැහැ. පළල අපි දන්නවා 14යි. එහෙනම් පුතේ මේක හොයාගන්න අපිට මෙන්න මෙයාලා කියපු සම්බන්ධය වැදගත්. අන්න විශ්ලේෂණය. විශ්ලේෂණය කියන්නේ අන්න ඒකට. right. මේකේ වර්ගඵලය 4 ගුණයක් කියලා ළමයාට හිතෙන්නේ නැති වුණොත් පුතේ මේ ගාන මෙතනින් එහාට හදන්න බෑ. එහෙනම් මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක වගේ 4 ගුණයක් මේකේ වර්ගඵලය. එහෙනම් පුතේ අපිට මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඒක කොහොමද හොයාගන්නේ? 77 අපිට මේ ආපු කොටසේ වර්ගඵලය අපි 77 එකට කලින් ගණනය කරා. ඒ වගේ 4 ගුණයක් 4ෙන් ගුණ කරලා අපිට මේ කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරි. දැන් මේ කොටසේ වර්ගඵලය හෙව්වට පස්සේ අපි පුතේ එතනිමුත් ඉවර කරන්න බෑ. මොකද අපිට මේ දිගනේ අහන්නේ. එහෙනම් පුතේ ඒ වර්ගඵලයම සමාන කරන්න පුළුවන් නේද? දිග ගුණ කිරීම පළල මේකටම. මොකද පුතේ මේ දිග ගුණ කිරීම මේ පළලෙන් වැඩි කරාම ඉන්නේ ඒ වර්ගඵලයම තමයි. මොකද පුතේ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵල දෙකක් තියෙන්න බෑනේ. හොඳට තේරුම් ගන්න මම කියන එක. එහෙනම් මේ 77 4ෙන් ගුණ කරලා ආපු වර්ගඵලය සමාන වෙනව නේද? මේ දෙක දිග ගුණ කිරීම පළල එන වර්ගඵලයට. එහෙනම් පුතේ අපිට මේ දෙක සමාන කරලා AB දිග හොයන්න පුළුවන්. right. එහෙනම් අපි වැඩේ පටන් ගමු. එහෙනම් අපි කියමු AB DE කොටසේ වර්ගඵලය. වර්ගඵලය සමානයි පුතේ. මේ වගේ 4 ගුණයක් කියනවනේ. එහෙනම් 77යි වර්ග මීටර ගුණ කිරීම 4. right. පරිස්සමට සුළු කිරීම කරන්න. හැම වෙලේම පුතේ දෙපාරක් හිතන්න. අපිට කලබලයට පුතේ මේව වරදින්න පුළුවන්. මොකද මම කියන්නේ එක අංකයක් වැරදුනොත් අපිට සියලුම දේ නේද වරදිනවා. ඒ නිසා පරිස්සමට දෙපාරක් ආයෙ ගුණ කරලා බලන්න. right. 4 වරක් 7 හරි 28යි 28න් 8. එකක් නෙවෙයි දෙකක් ඉතුරුයි. 4 වරක් 7 28යි අර ඉතුරු වෙච්ච දෙකයි 30යි. එහෙනම් පුතේ අපිට 308යි වර්ග මීටර කියලා ලැබෙනවා. ඔන්න ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඔන්න පුතේ මේකේ වර්ගඵලය දැන් අපි හොයාගත්තා. කීයද? 308යි කියලා අපිට ලැබුණා. හරි. දැන් අපිට ඒක නෙමෙයි හොයන්න කියන්නේ මෙන්න මේ AB දිග. එහෙනම් අපිට පුතේ ආයෙමත් පුළුවන් මේකේ වර්ගඵලය කියන්නේ කොහොමද? දිග වැඩි කිරීම පළල. එහෙනම් පුතේ ඒකෙන් ලැබෙන උත්තරේ කාට සමාන වෙන්නේ? 308ට සමාන වෙනවා. එහෙනම් අපි සම්බන්ධය ලියනවා දිග AB වැඩි කිරීම පළල කියන්නේ මීටර 14යි. ඒ වර්ගඵලය අපි හොයාගත්තා කීයට සමානයිද? 308යි වර්ග මීටර වලට සමානයි. එහෙනම් පුතේ මේ පැත්තේ දෙපැත්ත මීටර වලින් බෙදුවොත් මේ පැත්තේ මීටරයකට 1 මීටරයක් කැපිලා යනවා. හරි. අපිට කොහොමද දිග වෙන්න ඕනේ මීටර වලින්නේ. හරි. එහෙනම් පුතේ AB දිග තනි කරගෙන මෙතන අපිට 14යි AB කියලා. නේද? ගුණ කරාම 14 වැඩි කිරීම AB කියන්නේ 14යි AB. සමානයි 308යි මීටර. දැන් අපි දන්නවා AB තනි කරන්න මේක සමීකරණයක් නේ. එහෙනම් සමීකරණයම AB තනි කරන්න අපිට දෙපැත්තම 14ෙන් බෙදන්න වෙනවා. එහෙනම් පුතේ මේ 14ට මේ 14 කැපිලා ගියාම අපිට එයාලා අහලා තියෙන උත්තරේ ගන්න පුළුවන් AB වල දිග
අපි දැන් පරිස්සමට බෙදා ගන්න පුතේ. හිතෙන් කරගන්න පුළුවන් ළමයි කරගතර කමක් නැහැ. හැබැයි හරියට. රයිට්. බැරි ළමයි පැත්තක කටු වැඩ පොළ එක කරාට ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පුතේ බලමු 30ට 14 ඒවා 2යි. 14 ඒවා 2ක් 28යි. හරි. උත්තරේ හරි. ඉතිරි දෙකක් ඉතුරුයි. හරි. ඊට පස්සේ ආයෙමත් ඉතිරි 28. 28ට ආයෙමත් 14 ඒවා 2යි. එහෙනම් පුතේ අපිට AB දිග මීටර 22යි කියලා ලැබෙනවා. ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නට උත්තර දුන්නා. හරි. එහෙනම් අපි දැන් මේ වෙද්දි ලකුණු 80ක් විතර උපයෝගයෙන් ඉවරයි. මේ මොහොත වෙනකොට. නේ 80ක් 85ක් වගේ ප්‍රමාණයක් උපයෝගයෙන් ඉවරයි. තව අපිට ලකුණු 15ක් උපයෝග ගන්න තියෙනවා. ඒ ලකුණු 15 අපිට උපයෝග ගන්න වෙන්නේ මේ කොටසෙන් අහන තුන්වෙනි ප්‍රශ්නේ. රයිට්. අපි දැන් බලමු මේකේ තුන්වෙනි කොටස මොකක්ද කියලා. හරි ළමයි. දැන් අපි තුන්වෙනි ප්‍රශ්نين අහලා තියෙනවා මෙන්න මේ DC චාප දිග හොයන්න කියලා. එතකොට පුතේ DC චාප දිග කියද්දී මතක් වෙන්නේ මොකද්ද? චාප දිග වල සූත්‍රය මතක් වෙන්න ඕන. එහෙම මතක් නොවෙනවා නම් නේද? එකෙක් ගැටලුවක් තියෙනවා. එහෙනම් මතක් වෙන්න ඕන මොකද්ද පුතේ? චාප දිග කියන වචනේ කියවෙද්දිම ඔයාලට ඔළුවට එන්න ඕන මොකද්ද? චාප දිගක් හොයන සූත්‍රය. හරි. එහෙනම් මොකද්ද පුතේ? 2πr වැඩි කිරීම 360 θ කියලා වට මතක් වෙන්න ඕන. හරි. එහෙනම් අපි ලියමු BCD චාප දිග. එහෙනම් අපි මේ අන්තිම ලකුණු කිහිපය උපය ගන්න යන්නේ. එහෙනම් චාප දිග සමානයි සූත්‍රය අපි ලියමු. මම කව සූත්‍රයට අපි ලකුණක් හම්බ වෙන විභාගෙදී නේද? මෙන්න මේක ලියනවට. රයිට්. 2πr වැඩි කිරීම 360 θ රයිට්. දැන් පරිස්සමට ආදේශ කරමු. 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. අපි මේ ලියාගත් සූත්‍රයට පිළිවෙලට පරිස්සමෙන් පදවලට ආදේශ කරමු. රයිට්. r කියන්නේ පුතේ මේ දිග නේද? ඒ චාප දිග මේ කේන්ද්‍රික ඛණ්ඩයමයි. එහෙනම් ඒක මීටර 14යි කියලා අපිට දීලා තියෙනවා. 360න් අපේ කේන්ද්‍ර කෝණයේ අංශක 45යි මෙන්න මේ කියන කෝණය. හරි. දැන් අපි අර කලින් උඩ කොටස් වල වර්ගඵලයේ ගානක් මේ විදිහට අපි සුළු කරමු නිසා දැන් අපිට සුළු කිරීම ටිකක් වේගවත් කරන්න පුළුවන්. මොකද අපිට උඩිමුත් මේ සුළු කිරීම කරලා ආපු නිසා. හරි. එහෙනම් පුතේ 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. දැන් අපි උඩින් හොයාගත්තා 45ට 45 ඒවා 1යි 360ට 45 ඒවා 8යි කියලා. හරි. එහෙනම් බලමු අපි තවත් රයිට්. මෙතන ඉරෙන් උඩ දෙකේ ඉලක්කම තියෙනවා. ඉරෙන් යට 8 ඉලක්කම තියෙනවා. ඒතර මේ දෙකෙන් මුත් ආය මේ දෙන්නම බෙදෙනවා. රයිට්. 8 දෙකෙන් බෙදුනම 4යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. හරි. ඊට පස්සේ පුතේ තවත් බලන්න මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා. මෙතන 4 ඉලක්කමක් තියෙනවා. එහෙනම් 2ට 2 ඒවා 1යි 4 දෙකෙන් බෙදුනම උත්තරේ 2යි. හරි. දැන් බලන්න තවත් ඉරෙන් යට දෙකේ ඉලක්කමක් තියෙනවා. තව ඉරෙන් උඩ 22 ඉතුරුලා තියෙනවා. එහෙනම් පුතේ 22යි 2යි ආයෙමත් දෙකෙන් බෙදෙනවා. 22 දෙකෙන් බෙදුනම 11යි 2 දෙකෙන් බෙදුනම උත්තරේ 1යි. ඉරෙන් යට සියලුම පද බෙදලා අවසන්. එහෙනම් අපිට ඉරෙන් උඩ තියෙන පද අපිට ගුණ කරන්න පුළුවන්. රයිට්. එහෙනම් ඉරෙන් උඩ 11 විතරයි තියෙන අනිත් ඔක්කොම එක ඉලක්කම්. එහෙනම් 11 සරක් එක අපිට චාප දිග පුතේ මීටර් 11යි කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ DC දිග අපිට මීටර් 11යි කියලා හොයාගත්තා. රයිට්. එහෙනම් ඔන්න අපේ තුන්වෙනි ගැටලුවත් හරි. ඊට පස්සේ අපිට තියෙන අපේ හතරවෙනි ගැටලුව සහ වගේම අපේ ගානේ අවසාන කොටස හදන්න. රයිට්. ඒ කියන්නේ අපි මේ වෙද්දී පුතේ ලකුණු 95ක් විතර උපයෝගයෙන් ඉවරයි. ඉතුරු පහ අපිට උපයෝග ගන්න නම් හතරවෙනි කොටසට අපිට උත්තර දෙන්න වෙනවා. රයිට්. ළමයි දැන් හතරවෙනි ප්‍රශ්නේ කියවගෙන ඇති. හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙන්න මේ වත්තේ පරිමිතිය හොයන්න කියලා. නේද? අපිට පුතේ මේක සමහර විට විභාගයට ඔයාලා ඊළඟ අවුරුදු විභාගයට මේ ප්‍රශ්න දෙකක් අහපු එක. ඒ කියන්නේ මොකක්ද තුන්වෙනි ප්‍රශ්නේ අහුවේ DC චාප දිග. දැන් හතරවෙනි ප්‍රශ්නේ අහනවා වත්තේ පරිමිතිය හොයන්න. ඔය ප්‍රශ්න දෙකම පුතේ එක ප්‍රශ්නයක් විතර දාන්නත් පුළුවන්. මොකක්ද ප්‍රශ්නේ? මේ හතරවෙනි ප්‍රශ්නේම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට දාන්න පුළුවන්. මොකක්ද? වත්තේ පරිමිතිය සොයන්න. අන්න එහෙම දැම්මොත් ළමයි දැනගන්න ඕනේ පුතේ වත්තේ පරිමිතිය හොයන්න නම් වටේ දිග ටික අපි එකතු කරන්න එපා. එහෙනම් මේ වටේ දිග ටික එකතු කරන්න මෙන්න මේ DC චාප දිග අපිට හොයන්නම වෙනවා. එවැනි ප්‍රශ්නයක් ආවොත් මුලින් කරන්න ඕන පුතේ DC චාප දිග හොයලා ඒ ආපු උත්තරයට අනිත්කුත් වටේ දිග ටික එකතු කරන් ගිහලා අපිට පරිමිතිය ලබා ගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ පුතේ එක කොටස් දෙකකට අහලා තියෙන නිසා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි යමු වැඩේට. හරි. දැන් අපි වටේම දිග ටික එකතු කරන්න තියෙනවා. මොකද හැම දිගක්ම අපි දන්නවා. හරි. එහෙනම් මේ කාර්ය නිසා මේ දිගත් 14යි කියලා අපි දන්නවා. එහෙනම් අපි කියමු පරිමිතිය. එහෙනම් වත්තේ පරිමිතිය. පරිමිතිය සමානයි ඊට පස්සේ පුතේ පරිමිතිය හොයද්දී එක තැනකින් පටන් ගන්න. සමහරක් ළමයි පුතේ මේ දිග එකතු කරනවා ඊට පස්සේ කොහෙවත් තියෙන මේ දිගක් එකතු කරනවා ඊට පස්සේ ආයෙ මේ දිගක් එකතු කරනවා. එහෙම වුණොත් වෙන්නේ පුතේ සමහරට අපි වටේ දිගවල එකතු කරද්දී එකක් හරි මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න හොඳට පරිමිතිය හොයද්දී එක තැනකින් පටන්ගෙන ඒ වටේම දිගේ ගිහිල්ලා ඒ පටන් ගන්න තැනින්ම අවසන් කරන්න. හරියට අපි යන මෙතනින් පටන් ගමු ඊට පස්සේ මේ පැත්තට යමු.
හරි එහෙනම් මේ AE දිග අපි දන්නවා මේ දිගමයි ඒක මීටර 14යි එකතු කිරීම ඊට පස්සේ පුතේ අපි මෙතන ඉන්නේ ඊට පස්සේ මේ දිග එකතු කරමු ඒ දිග අපි හොයාගත්ත කලින් සෙන්ටිමීටර 22යි සෝරි මීටර 22යි කියලා ඊට පස්සේ ඒ දිග අපි මෙතන ඉන්නේ මේ දිග එකතු වෙන්න ඕනේ නේද ඒ දිග ඡාප දිග අපි හොයාගත්ත මීටර 11යි කියලා ඒ දිගට පුතේ මෙන්න මේ දිග එකතු වෙන්න ඕනේ ඒකත් ඇවිල්ලා කේන්ද්‍රික ඛණ්ඩයේ ආරයමයි මීටර 14යි කියලා අපිට එනවා ඊට පස්සේ පුතේ අපි මෙතන ඉන්නේ මේ දිග එකතු වෙන්න ඕනේ ඒ දිග සෙන්ටිමීටර මීටර 22යි කියලා අපිට දෙනවා එහෙනම් පුතේ පරිස්සමෙන් මේ ටික එකතු කරගෙන අපිට අවසාන උත්තරේ ගන්න පුළුවන් ඊළඟ පුතේ මේක එකතු කරද්දී ආයෙමත් කටුවැඩ පොලේක ලියාගෙන එකතු කරන්න යන්න එපා මොකද අපේ වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනනේ පේපරේ එහෙනම් අපිට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් එහෙනම් පුතේ මේකේ එක ස්ථාන ඉලක්කම් ටික එකතු කරලා උත්තරේ ගන්න 10 ස්ථාන ඉලක්කම් ටික එකතු කරලා ඊළඟට උත්තරේ ගන්න right එහෙනම් අපි එක ස්ථාන ඉලක්කම් ටික එකතු කරලා යම් බලන්න 4යි 2යි 6යි 6යි 1යි 7යි 7යි 4යි 11යි 11යි 2යි 13යි 13න් 3 එකක් ඉතුරුයි මතක තියාගන්න දැන් 10 ස්ථාන ඉලක්කම් ටික එකතු කරමු right 1යි 2යි 3යි 3යි 1යි 4යි 4යි 1යි 5යි 5යි 2යි 7යි මේ ඉතුරු වෙච්ච එකයි ඔක්කොම අපිට 8යි කියලා ලැබෙනවා එහෙනම් පුතේ මේ වත්තේ පරිමිතිය මීටර 83යි කියලා අපිට ලැබෙනවා ඔන්න පුතේ අපි කොටස් 7ටම උත්තර දීලා ඉවරයි එහෙනම් මේ වෙද්දී අපි මේ ගානට හම්බෙන ලකුණු සම්පූර්ණ 100%ක්ම උපයගෙන ඉවරයි ඒ කියන්නේ පුතේ මේ ගානට හම්බෙච්ච ලකුණු ප්‍රමාණය අපි සම්පූර්ණයෙන්ම උපයගෙන ඉවරයි හරි එහෙමනම් පුතේ දැන් ඔයාලට මේ වගේ ගැටලුවක් ආවොත් හදන විදිහ ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම ඔයාලට ඊළඟ අවුරුද්දෙත් මෙවැනි ගැටලුවක් එයි කියලා බලාපොරොත්තුකුත් තියෙනවා. ඒ නිසා පුතේ මේ ගාන එකපාරක් හදලා නතර කරන්න එපා. මේ වගේ ගණන් ඔයාලට තව පේපර්ස් හොයාගෙන හදන්න පුළුවන්. ඔයාලට පාස් පේපර්ස් වල මේ වගේ ගණන් ඔයාලට දකින්න පුළුවන් නිතරම. ඒ නිසා ඒ ගණනුත් නැවත නැවත හදන්න. මේ ගණනුත් නැවත නැවත උත්සාහ කරලා හදන්න. මොකද පුතේ අඩුම තරමේ එකම ගණනක් 4-5 වතාවක්වත් හැදෙන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට මේවා ආයෙමත් අමතක වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඒ නිසා ඒ ටිකත් හොඳට මතක තියාගන්න. අපි ඉස්සරහට ගුරු පාරෙන් මේ විදිහටම ඔයාලට වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි පුතේ අපි අපේ ගුරු පාර Facebook page එකට අපි කලින් ප්‍රශ්න වලට දානවා. අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නය ඊට කලින් අපි page එකට දාන්න බලාපොරොත්තුවක් තියෙනවා මගේ. එහෙම වුණොත් ඒ page එකෙන් ඔයාලට ඒක බලලා ඔයාලට උත්තර ටික හදලා ගන්න හදලා බලන්න ලෑස්තිලා ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි එදාම හවස එදිනම අපි ඒ දවසේම කොහොම හරි මම උත්සාහ කරනවා අපේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ඒ වෙලාවට ඔයාලට මේ ප්‍රශ්නේ හදලා අපි සාකච්ඡා කරද්දී තමන් හදපු උත්තර හරියද කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමන්ට බැරි වුණේ දැන් මොනවාද කියලා ඒවත් තමන්ට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි වැඩ ටික කරගෙන යමු. අපි ඉදිරියට ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මගේ කුලක පාඩමේ මේ විදිහම ඔයාලට පාඩම පිළිබඳව අවබෝධයක් ලබා දීලා විභාගයට ආපු ගානකුත් එක්කම පාඩමේ තියෙන අන්තර්ගතයත් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙනවා. එතෙක් එහෙනම් අපිත් එක්ක නැදලා ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.